අයිබෝන් ඔගොල්ලෝ සියලු දෙනාටම ඔගොල්ලෝ අදත් මේ එකතු වෙන්නේ කෙමිස්ට්‍රි නම් නාලක ගමගේ විත් කෙමිකල් YouTube channel එක සමග. ඉතින් ගිය සතියේ මම ඔයගලන්ට පොරොන්දු වුණා අද දිනේ සිට වායු නියම ගණනය කිරීම සාකච්ඡා කරනවා කියලා. ඉතින් අද මේ YouTube වීඩියෝ එකේ ටොපික් එකේම තියෙන්නේ PV සමානයි NRT නැතුව කොහොමද වායු නියම ගණන් හදන්නේ කියලා. හරිද? එහෙනම් අද ඔයගලන්ට මම වායු නියම ගණන් හදන විදිය කියලා දෙනවා. විශේෂයෙන්ම PV සමානයි NRT දාන්නේ නැතුව කොහොමද ඉතා පහසුවෙන් සමහර ගණන් හදන්නේ කියන එකත් ඒ අතර ඔයගලන්ට මම කියලා දෙනවා. ඉතින් දරුවනි ඔයගලන්ට මේ YouTube වීඩියෝ එකේ description එකේ මම දාලා තියෙනවා මෙන්න මේ කොළපාට ටියුට් එක. ඉතින් ඇත්තට මේ කොළපාට ටියුට් එක ඔයගොල්ලෝ download කරගන්න. මේක නැතුව මේ ගණන් ටික හදන්න හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේකේ තියෙනවා පසුගිය විභාග වලට ආපු ඉතාමත්ම වැදගත්ම ප්‍රශ්න ටික මේ ටියුට් එකේ තියෙනවා. හරි. එහෙනම් අපි එකින් එක බලමු කොහොමද මේ ගණන් ඉතාමත් පහසු ආකාරවලට හදන්නේ කියන එක. හරි. මම මුලින්ම ඔයගලන්ට මේ සාකච්ඡා කරන්න කැමතියි මේ ටියුට් එකේ B කියන ගාන. හරි. දැන් මේ වායු නියම ගණන් වලදී ඇත්තටම මුලින්ම ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා පැහැදිලි රූප සටහනක් ඇඳ ගන්න. එහෙම රූප සටහනක් ඇඳේ නැත්නම් මේ ගානක් හදන්න ගියාම ටිකක් අපහසුතාවයටපත් වෙනවා. මොකද ප්‍රධානම හේතුව ඔයගොල්ලෝ ගාන කියවලා මේ මූල හරිය කියලා අග හරියට එනකොට මූල හරිය මතක නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ ගානකදී මුලින්ම ඔයගොල්ලෝ ඉතා හොඳින් ගාන කියවන අතරතුර පැහැදිලි රූප සටහනක් ඇඳගත යුතුමයි. දැන් බලන්න මේ ගාන මම මේක හදන්න යන්නේ පදාර්ථයේ අවස්ථා වායු නියම කියන එකේ B කොටස. ඒක මෙන්න මෙහෙම කියනවා. පරිමාව ඝන ඩෙසිමීටර 2ක් වන භාජනයක් තුල X නැමැති වායුව පීඩනය එකවැරි කිරීම 10.5 පැස්කල් හා උෂ්ණත්වය 300 කෙල්වින් යටතේ තියෙනවා කියලා කියන්නේ. පරිමාව ඝන ඩෙසිමීටර 4ක් වන භාජනයක් තුල Y නැමැති වායුව පීඩනය 3 වැඩි කිරීම 10.5 පැස්කල් යටතේ හා උෂ්ණත්වය 300 කෙල්වින් යටතේ තියෙනවා කියලාත් කියනවා. මේ භාජන දෙකට මේ භාජන දෙක එකට සම්බන්ධ කරනවලු. එවිට වායු දෙක මිශ්‍ර වීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් හෝ උෂ්ණත්වය වෙනස් වීමක් සිදු නොවේ. X හා Y පරිපූර්ණ ලෙස හැසිරෙන බව උපකල්පනය කරන්න පහත සඳහන් ද ගණනය කරන්න කියලා කියනවා. ඉතින් බලන්න මේක උපකල්පනය තමයි ළමයි මේ වායු අනිවාර්යයෙන්ම පරිපූර්ණයි කියන උපකල්පනය. ඒ උපකල්පනය නැතුව මේ ගණන් එකක් අපිට හදන්නට බෑ. මොකද PV සමාන NRT දාන්න පුළුවන් පරිපූර්ණ වායු සඳහා පමණයි. අනිත් එක වායු නියම දාන්න පුළුවන් පරිපූර්ණ වායු සඳහා පමණයි. දැන් මම මේ ගාන හදන්නේ PV සමාන NRT දාලා නෙමෙයි. හැබැයි ඕනම ගානක් හදන්න ඒ වායු නියම වැදගත් වෙනවානේ. හරි. ඒ නිසා වායු නියම වලට අපිට ඇත්තටම ඇප්ලයි කරන්න පුළුවන් පරිපූර්ණ වායු පමණයි. ඒ නිසායි මම මෙතනදී ඉතාමත්ම මේ අවධාරණය කරලා කියන්නේ අපි හැම වෙලාවෙම මේ ගානක් හදනකොට මේ වායු පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියන උපකල්පනය කළ යුතුමයි. හරි. දැන් බලන්න එහෙනම්. අපි මුලින්ම අහනවා සම්බන්ධ කරන ලද භාජන තුල ඇති සමස්ත පීඩනය. ඊළඟට ඝන ඩෙසිමීටර 2 භාජනය තුල ඇති Y වල ආංශික පීඩනය අහනවා. මිශ්‍රණය තුල XC මූල භාගය අහනවා. සම්බන්ධිත භාජන දෙකේ උෂ්ණත්වය 310 කෙල්වින් දක්වා වැඩි කළ විට මිශ්‍රණය තුල XC මූල භාගය අහනවා. හරි. දැන් අපි මුලින්ම මේකට අදාළව පොඩි රූප සටහනක් ඇඳ ගන්නට ඕනේ. දැන් බලන්න මුලින්ම මෙන්න මෙහෙම කියනවානේ. එක භාජනයක් තියෙනවා. ඒ භාජනයේ පරිමාව ඝන ඩෙසිමීටර 2යිලු. හරි. තව භාජනයක් දීලා තියෙනවා. ඒ භාජනයේ පරිමාව ඝන ඩෙසිමීටර 4ක් කියලා අපිට කියනවා. ඒතර බලන්න. මේකේ තියෙන්නේ X කියන වායුව. පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල් කියලා දීලා තියෙනවා. උෂ්ණත්වය 300යි කෙල්වින් කියලා දීලා තියෙනවා. දැන් මේක පරණ සිලබස් එකේ ආපු ගානක් නිසා මේක ඇත්තටම පීඩනය දීලා තියෙන්නේ 1 ATM වලින්. මම මේක හරි ගස්සලා තියෙනවා එක වැඩි කිරීම 10.5 පැස්කල් වලට. අනිත් පීඩනය 3 ATM කියලා දීලා තියෙන එක තමයි මම 3 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා දැම්මේ. මොකද අපේ අලුත් සිලබස් එකේ සාමාන්‍යයෙන් ඔය ATM වලින් ගණන් හදන්න ඉන්නේ නැති නිසා ඒක මම පොඩි සංශෝධනයක් කරලා 1 වැඩි 10.5 සහ 3 වැඩි 10.5 කියලා මම ඒක දාලා තියෙනවා. හරි. රයිට්. එතකොට බලන්න මේකේ පරිමාව ඝන ඩෙසිමීටර 2යි ඒකේ X කියන වායුව 1 වැඩි 10.5 පැස්කල් සහ 300 කෙල්වින් උෂ්ණත්වයේ පවතිනවා. ඊළඟට මේකේ තියෙනවා ළමයි Y ගෑස් කියන එක්කෙනා එයාගේ පීඩනය 3 වැඩි කිරීම 10.5 පැස්කල් ඊළඟට උෂ්ණත්වය එයාගේ 300 කෙල්වින්ම තමයි.
දැන් ඔන්න ඊළඟ අවස්ථාවේ කියනවා මේ දෙන්නව එකට සම්බන්ධ කරාලු. දැන් මේ සම්බන්ධ කරනකොට ඇත්තටම සම්බන්ධ කරන්නත් මොකක් හරි යොදා ගන්නට ඕනේනේ. අපි සලකනවා මේ සම්බන්ධ කරන යොදා ගන්න එක්කෙනාගේ පරිමාව නොසලකා හරිනවා කියලා අපි උපකල්පනය කරලා තමයි ගාන හදන්නේ. ඒතර මෙතන දැන් සමස්ත පරිමාව වෙන්නේ කොච්චරක්ද? ඝන මීටර් 2යි 4යි ඔක්කොම ඝන ඩෙසිමීටර් ඔක්කොම 6ක් එනවා නේ. ඝන ඩෙසිමීටර් 6ක් කියලා කියන්නේ ඕන්න අපිට දාගන්න පුළුවන් ඝන මීටර් වලින් 6 වැඩි කිරීම 10^3යි ඝන මීටර් කියලා. දැන් එතකොට දරුවනි මොකද වෙන්නේ? දැන් මෙතනත් x ගෑස් තියෙනවා, මෙතනත් x ගෑස් තියෙනවා, මෙතනත් y ගෑස් තියෙනවා, මෙතනත් y ගෑස් තියෙනවා. ඒ මේ වායු දෙක විසරණයෙන් ඉතා හොඳින් එකිනෙක මිශ්‍ර වෙනවා. මේකේ වැදගත්ම දේ තමයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති එක. උෂ්ණත්වය 300 කෙල්වින් වලම තමයි තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ මොකක්ද? සම්බන්ධ කරන ලද භාජන තුල ඇති සමස්ත පීඩනය. දැන් ඔයගලන්ට මේ වගේ ගානක් දැක්ක ගමන් හිතෙන්නේ මොකක්ද? PV = nRT දාන්න. දැන් මම බලන්න මම මේකට PV = nRT දාන්නේ නැහැ. දැන් ඇත්තටම අපිට මේ ගානට දාන්න පුළුවන් නේද ළමයි බොයිල් නියමය. ඇයි? උෂ්ණත්වය නියතයිනේ. ඒතකොට දැන් මට x ගෑස් වලටයි y ගෑස් වලටයි වෙන වෙනම බොයිල් නියමය දාන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. බලන්න. දැන් මෙතනදී අපිට පුළුවන් මම මේක දාගන්නම් x ගෑස්නේ. x ගෑස් සඳහා හරි x ගෑස් සඳහා මට දාන්න පුළුවන් මේ බොයිල් නියමෙන් දාන්නේ මොකක්ද? P1 V1 = P2 V2. එතකොට P1 අපිට දීලා තියෙනවා මේ වෙලාවේ 1 වැඩි කිරීම 10^5 පැස්කල් කියලා. එතකොට මේ වෙලාවේ මෙයාගේ පරිමාව අපිට දීලා තියෙන්නේ 2 ඝන ඩෙසිමීටර්නේ. මම ඒක දාගන්නම් 2 වැඩි කිරීම 10^3යි ඝන මීටර් කියලා. P2 කියන්නේ අපේ නේ අලුත් පීඩනය. අපි ඒක P2 කියලාම දාගමු. V2 කියද්දි දරුවනේ දැන් ඔයගන්ට පේනවා භාජනයේ සමස්ත පරිමාව ඝන ඩෙසිමීටර 6ක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන ඉන්නේ 6 වැඩි කිරීම 10^3යි ඝන මීටර්. එහෙනම් P2 අගේ එන්නේ කීයද? 1 වැඩි කිරීම 10^5 වැඩි කිරීම 2 බෙදීම 6 වැඩි කිරීම 10^3යි. එතකොට මේක පැස්කල් වලින් අපි උත්තරේ දාමුනේ. මෙන්න මේක නේද දැන් අලුත් පීඩනය වෙන්නේ. බලන්න කීයද පීඩනය ඉන්නේ? තුනෙන් එකයි කියලා නේද එන්නේ. පීඩනය ඉන්නේ ළමයි 3න් 1 වැඩි කිරීම 10^5යි පැස්කල් කියලා. දැන් බලන්න මොකක්ද උනේ කියලා. භාජනයේ පරිමාව කලින් ඝන ඩෙසිමීටර 2ක් තියෙනකොට පීඩනය වුණේ 1 වැඩි කිරීම 10^5යි පැස්කල්. දැන් පරිමාව ඝන මීටර 6ක් වුණා. ඒ කියන්නේ පරිමාව 3 ගුණයකින් වැඩි වුණා. පරිමාව 3 ගුණයකින් වැඩි වුණා නම් උෂ්ණත්වයේ නියතව තියෙනකොට පීඩනය 3 ගුණයකින් අඩු වෙන්නට ඕනේ. එහෙනම් කලින් පීඩනය 1යි ATM හරි 1 වැඩි 10^5 පැස්කල් නම් දැන් මොකද වෙන්නේ? ඒක 3න් එකක් වෙලා 3න් 1 වැඩි කිරීම 10^5 පැස්කල් වෙනවා. මම හිතනවා ඔයගලන්ට ඉතාමත්ම පැහැදිලි කියලා. ඒ නිසා තමයි 3න් 1 වැඩි 10^5 පැස්කල් කියලා අපේ උත්තරයක් ආවේ. ඒ P2 කියලා අපි ගත්තේ මෙතන ඇත්තටම මේ දෙවෙනි අවස්ථාව. ආය අපි දානවා y ගෑස් සඳහා P1 V1 = P2 V2. එතකොට බලන්න දරුවනි මෙතනදී y වල ආරම්භයේ ආංශික පීඩනය තියෙන්නේ 3 වැඩි කිරීම 10^5යි පැස්කල්. වැඩි කිරීම පරිමාව 4 වැඩි කිරීම 10^3යි ඝන මීටර්. මෙතන P2 අපි දැන් හොයන්නට ඕන එක. V2 6 වැඩි කිරීම 10^3යි ඝන මීටර් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා P2 සමානයි. එතන 3 4 12 එහෙනම් 12 බෙදීම 6 වැඩි 10^5යි පැස්කල්. ඒ කියන්නේ කීය දෙන්නේ 2 වැඩි කිරීම 10^5යි පැස්කල් කියලා උත්තරේ එනවා. දැන් මෙතන ඕන අපිට මේක සුළු කරලා දාන්න පුළුවන් නේද? දශම ඕනනම් නේ 3 වැඩි 10^5 කියලා දාගන්න පුළුවන් මෙතන නේ. එහෙනම් අපෙන් අහන්නේ මුළු පීඩනයනේ. එහෙනම් එම නිසා මුළු පීඩනය P total කියලා ගත්තොත් සමානයි මොකක් දෙන්නේ? මේ දෙකේ එකතුව. ඒ කියන්නේ 2.3 වැඩි 10^5 පැස්කල් තමයි පද්ධතියේ මුළු පීඩනය.
දැන් ඔයගලන්ට මේක PV සමාන NRT දාලා මේගොල්ලන්ගේ මවුල සංඛ්‍යාවන් හොයාගෙන ඒ විදිහට මේක කරන්න තිබුණා. නමුත් මම මේ වැඩේ කරේ නෑ. හරි. දැන් ඔයගොල්ලෝ මේ ගාන අනිවාර්යයෙන්ම PV සමාන NRT දාලා හදලා බලන්න. ඉතින් ඇත්තටම ඊට වඩා මේ ක්‍රම ඉතාමත්ම පහසුයි. හරිද? එතකොට දැන් බලන්න. දැන් මේක අපිට උන එකපාරම කරන්න ක්‍රමයක් තිබුණා. මොකක්ද? දැන් මෙතනදී මෙයා සඳහා P1 V1 දානවා, මෙයා සඳහා P1 V1 දානවා සමස්ත පද්ධතියට එකපාර. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. P1 V1 ධන P2 V2 සමානයි P3 V3. මෙන්න මේක දැම්ම නම් ඕගලන්ට එකපාරම උත්තරේ ගන්න පුළුවන්ද බැරිද? එකපාරම උත්තරේ ගන්න පුළුවන්. P1 V1 ධන P2 V2 සමානයි P3 V3 දාලත් අපිට මේ ගාන ඉතාමත්ම පහසුවෙන් ඕනනම් හදා ගන්න හැකියාව තියෙනවා දරුවනි. හරි. ඒ ක්‍රමයටත්. ඒ කියන්නේ ඒතර P1 V1 විදියට අපි දාන්නේ මොකක්ද? මෙන්න මේක දානවා. එක වැඩි කිරීම 10 5 වැඩි කිරීම දෙක වැඩි කිරීම 10 ඍණ 3 P1 V1 දාන ඊළඟට මේ P2 V2 විදියට අපිට දාන්න පුළුවන්. තුනෙන් එක වැඩි 10 5 නේ වැඩි කිරීම මේ P2 විදියට අපිට දාන්න පුළුවන් මේ 3 වැඩි කිරීම 10 5 වැඩි කිරීම 4 වැඩි 10 ඍණ 3 කියලා දාලා අවසානයේ P3 කියන එක P total විදියට අපිට කෙලින්ම ගන්න පුළුවන්. හරි. දාපුවම අපිට උත්තරේ කෙලින්ම එකපාර P total ලාගේ ලබා ගන්නත් හැකියාව තියෙනවා. මෙතන කෙලින්ම P total කියලා දාලා මෙතන පරිමාව විදියට සමස්ත භාජනීය පරිමාව අපිට දාලා ගන්න හදන්නට පුළුවන් නේ. හරි. මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට. මම ඔන්න මේ පැත්ත පොඩ්ඩක් බෝඩ් එක මකන්නම් දැන්. හරි. මම ඔයාලට ඒක ආදේශ කරලා පෙන්නන්නකො මේ විදිහට බලන්න. P1 V1 වෙනුවට මම දානවා කෙලින්ම දැන් මෙතන මෙයාගේ දානවා එකපාර. ඒක වැඩි කිරීම 10 5යි පැස්කල් වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර ධන P2 විදිහට අපිට ලැබිලා දීලා තියෙන 3 වැඩි කිරීම 10 5යි පැස්කල් වැඩි කිරීම එයාගේ පරිමාව 4 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර සමානයි P total වැඩි කිරීම 6 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. බලන්න මේක සුළු කරපම උත්තරේ. මේක කෙලින්ම සුළු කරොත් එම P total සමානයි මෙන්න මේ 2.33 වැඩි කිරීම 10 5යි වර්ග මීටරයට නිව්ටන් කියන උත්තරේ අපිට එකපාර ලබා ගන්න පුළුවන් මේ ආකාරයට. මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට. හරිද? රයිට්. මම මේ වෙනත් ක්‍රමයක් මම මේ පෙන්වන්නේ. හරිද? මේ ක්‍රමයට කරන්නත් පුළුවන්, මේ ක්‍රමයට කරන්නත් පුළුවන්. ඕනනම් PV සමානයි NRT දාලා කරන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මොකද්ද වඩාත්ම පහසු ක්‍රමය කියලා. ඇත්තට මේක තමයි පහසුම ක්‍රමය. හරි? රයිට්. ඝන ඩෙසිමීටර දෙක භාජනය තුල ඇති y හි ආංශික පීඩනය අපෙන් අහනවා. දැන් මේ y වල ආංශික පීඩනය කියන්නේ ඇත්තටම අපි දැන් හොයාගත්ත නේද y වල මේ ආංශික පීඩනය මේ වෙනකොට හොයාගෙන ඉවරයි මේ තියෙන්නේ. y වල ආංශික පීඩනය වෙන්නේ y ගෑස් සඳහා අපිට ආවේ කීයද? 2 වැඩි කිරීම 10 5 පැස්කල්. අපි ඒක හොයාගෙන ඉවරයි මේ වෙනකොට. නේ? ඒ කියන්නේ 2 වැඩි කිරීම 10 5 පැස්කල් තමයි y වල ආංශික පීඩනය වෙන්නේ. මොකද එයා ඝන ඩෙසිමීටර 2 භාජනය තුල හිටියත් ඝන ඩෙසිමීටර 4 භාජනය තුල හිටියත් ප්‍රශ්නයක් නැහැ. භාජනයේ මොකක් වුණත් එයාගේ ආංශික පීඩනය හැමතැනම එක මගයක් වෙනවා. ඒතර මුල් අවස්ථාවේදී 3 වැඩි කිරීම 10 5 පැස්කල් තිබිච්ච y වල ආංශික පීඩනය දැන් 2 වැඩි කිරීම 10 5 පැස්කල් වෙලා තියෙනවා. ඇයි? පරිමාව ඝන මීටර 4 ඝන ඩෙසිමීටර 4 ඉඳලා ඝන ඩෙසිමීටර 6 දක්වා මොකක් වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. අන්න ඒක හේතුව. නේ? ඒ නිසා තමයි පීඩනයේ යම් අඩුවීමක් සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ට. හොඳයි දරුවනේ. එතකොට ඒකට උත්තරේ කලින් අපි හොයාගෙන ඉවරයි. 2 වැඩි 10 5 පැස්කල් එන්නේ. ඊළඟට රෝමන් අංක 3 බලන්න. මෙම මිශ්‍රණය තුල x හි මවුල භාගය අපෙන් අහනවා නේ. මිශ්‍රණය තුල x හි මවුල භාගය. දැන් මිශ්‍රණය ගත්තොත් එහෙම හරිද? මිශ්‍රණේ අපිට දාන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය. මොකක්ද? px x වල ආංශික පීඩනය සමාන වෙනවා xx වැඩි කිරීම p total. නේ මෙයාගේ ආංශික පීඩනය සමාන වෙනවා මෙයාගේ මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. අපෙන් අහන්නේ මොකක්ද? මිශ්‍රණය තුල x වල මවුල භාගය. ඒතර බලන්න xx සමානයි px බෙදීම p total. අපි px දන්නේ නැද්ද? අපි දන්නවනේ මේ 0.33 වැඩි 10 5ක්. 0.33
වැඩි කිරීම 10.5 පැස්කල් වෙනවා. මෙතන අගේ ඉන්නේ 2.3 වැඩි කිරීම 10.5 පැස්කල්. ඒ කියන්නේ ඉන්නේ 0.3 බෙදීම 2.3 තමයි මොකක් වෙන්නේද? මවුල භාගයේ විදිහට එන්නේ. ඊට පස්සේ අපිට කියනවා සම්බන්ධිත භාජන දෙකෙහි උෂ්ණත්වය 310 කෙල්වින්. හරි. සම්බන්ධිත භාජන දෙකෙහි උෂ්ණත්වය 310 කෙල්වින් දක්වා වැඩි කළ විට මිශ්‍රණය තුළ X හි මවුල භාගය. උෂ්ණත්වය වැඩි කළා කියලා ළමයි මවුල භාගයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පද්ධතියේ පීඩනය වැඩි වෙන්නට පුළුවන්. හැබැයි X මවුල භාගයේ වෙනසක් සිද්ධ වෙනවද? උෂ්ණත්වය වැඩි වුණා කියලා මවුල භාගයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කලින් මවුල භාගයම ඒ කියන්නේ මේ ලැබිච්ච අගයම තමයි. ඒ කියන්නේ 0.3 බෙදීම 2.3ම තමයි ඇත්තටම පිළිතුරු විදියට අපිට ලැබෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි යමු ළමයි ඊළඟ ගාන විදිහට බලන්න අපිට දීලා තියෙනවා. අපි දෙවෙනි එකේ B කොටස බලමු අපි. හරි. දෙවෙනි ගාන B කොටස බලමු. අපිට දීලා තියෙනවා පරිමාව V වන භාජනයක් තුල 1.12 ATM නැත්නම් මෙතන මම එක පැස්කල් කරලා තියෙනවා 1.12 වැඩි 10.5 පැස්කල් යටතේ සෙල්සියස් බිඳුවේ ඔක්සිජන් වායුව 3.2 ග්‍රෑම් තියෙනවලු. මෙම භාජනය සම්පූර්ණයෙන්ම රේචනය කරන ලද හා පරිමාව V වන භාජනයකට සම්බන්ධ කරන ලදී. ඉන්පසු භාජන දෙක සෙල්සියස් 14 රත් කර ඒ පද්ධතියට පීඩනය 1 ATM වන තෙක් යම් උෂ්ණත්වයේදී X නැමැති වායුව ඇතුල් කරන ලදී. මේ සඳහා අවශ්‍ය වූ X ස්කන්ධය 3 ග්‍රෑම් විය. මේ තත්ත්වය යටතේදී ඔක්සිජන් සහ X පරිපූර්ණ වායු ලෙස හැසිරෙන්නේ නම් X හි සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. හරි. දැන් ඔහොම කිව්වට වැඩක් තියෙනවද? මොළයට යන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වගේ ගානක් දුන්නම රූප සරහනක් ඇඳගත යුතුමයි. ඇත්තටම මේ වගේ ගානක රූප සරහනක් ඇඳගත්තා කියන්නේ දරුවනි ගානෙන් භාගයක් හදලා ඉවරයි හා සමානයි කියන එක. තේරුණාද? හොඳයි. බලන්න. දැන් මම මේ ගාන හදන්න කලින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ගාන හදන්නට ඕනේ. හරි. මම හදනකන් ඉන්න එපා. ඕගොල්ලෝ ඉස්සලා ගාන හදන්න වීඩියෝ එක පෝස්ට් කරලා ඊට පස්සේ බලන්න ඕගොල්ලෝ හදපු ක්‍රමේ මම හදපු ක්‍රමේ නිවැරදිද නැත්. ඒ වගේ මේ දෙක සමානද නැත්නම් මම හදලා තින්නේ වෙනත් ක්‍රමයකටද කියලා. දැන් මේ ගාන හදද්දී නම් ඇත්තටම මට හිතෙනවා මේ ගානට නම් PV සමාන NRP දාලා යන එක වඩා හොඳයි කියලා. නැත්නම් මේක පැටලෙන්න තියෙන chance එක වැඩි වෙනවා. තේරුණාද? සමහර අවස්ථාවලදී අපිට ඉතින් කොච්චර අපි අනේ උත්සාහ කරත් PV සමාන NRP නොදා ඉන්න දාන්න වෙන අවස්ථා තියෙනවා නැත්තේ නේද? මේ ගානට PV සමාන NRP දාලා යන එකට යා ලේසි. බලමු. මම මුලින්ම රූප සරහන ඇඳ ගන්නම්. ඔන්න මුලින්ම කියනවා පරිමාව V වන භාජනයක් තියෙනවා. ඒකේ තියෙනවා පරිමාව ඝන මීටර් කියලා ඝන ඩෙසිමීටර් හරි මොකක් හරි වෙන්නේ නැති. අපි V කියලා දැන් නිකන් දාගමු ඒකයක් අවශ්‍ය නැහැ. V වෙන භාජනයක් තුල 1.12 වැඩි 10.5 පැස්කල් වල වායුවක් තියෙනවා. O2 තියෙන්නේ. O2 ගෑස් එක තියෙනවා. එයාගේ 3.2 ග්‍රෑම් තියෙන්නේ. ඔක්සිජන්ගේ 3.2 ග්‍රෑම් තමයි භාජනය තුල අපිට දීලා තියෙන්නේ. එතකොට පද්ධතියේ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් 0.5. ඊළඟට කියන මෙම භාජනය සම්පූර්ණයෙන්ම රේචනය කරන ලද පරිමාව V වන තවත් භාජනයකට සම්බන්ධ කරාලු. ඒ කියන්නේ එතකොට මේ වගේ භාජනයේ පරිමාව ඩබල් වෙන ඔච්චරයි වෙන්නේ. ඒ රේචනය කරා කියන්නේ ඒකේ වෙන මුකුත් වායු මොකක්වත් නැහැ. ඒක තනිකරනේ හිස් අවකාශයේ තිබිච්ච බල්බයක් තමයි මේකට සෙට් කරලා තියෙන්නේ. ඒතර දැන් මේකේ තියෙන වායුවක් මේකට ගියොත් මිසක් මේකේ ආරම්භයේ කිසිම වායුවක් තිබුණේ නැහැ කියන එක පැහැදිලියි. එතකොට දරුවනි දැන් පද්ධතියේ පරිමාව දෙකක් වී වෙනවා. ඊළඟට කියනවා මෙන්න මෙහිම. මේකට 1 ATM වෙනකන් X කියන වායුව ඇතුල් කරලා තියෙනවා. ඒතර දැන් මේකේ කලින් O2 ගෑස් තිබුණා. ඊට අමතරව දැන් මේකට X ගෑසුත් දාලා තියෙනවා. ඒතර X ගෑස් සහ O2 ගෑස් මේ බල්බ නැත්නම් මේ භාජන දෙක පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇත්තටම මේගොල්ලන්ට මේක බල්බ දෙකක් විතර දැනෙන්නේ නැහැ ළමයි. ඒගොල්ලන්ට මේක දැනෙන්නේ තනි සමස්ත පරිමාව ඝන ඩෙසිමීටර දෙකක් කියන ස්වරූපයෙන් තමයි වායු වලට මේක දැනෙන්නේ. අපි මේක වෙන් කරලා මෙහෙම පෙන්නුවාට. එතකොට දැන් උෂ්ණත්වය කලින් සෙල්සියස් තිබුණේ 0.5නේ. දැන් මේක සෙල්සියස් 14 රත් කරලා තියෙනවා. දැන් සමස්ත උෂ්ණත්වය සෙල්සියස් 17 වෙලා තියෙනවා. හරිද?
මෙතනදී දාපු එක්සල් ස්කන්ධය අපිට දීලා තියෙනවා 3 ග්‍රෑම් කියලා. අපි ඒකත් තියාගමු. ඉතින් අපිට දැන් මේ ගානේ එක්සල මෞලික ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. මම මේක 1 කියලා ගන්නම්. මේක 2 කියලා ගන්නම්. එක අවස්ථාවට හරි මෙතන එක අවස්ථාවට මට අනිවාර්යයෙන්ම මේකෙදි PV සමාන nRT දාන්න වෙනවා. හරි. PV සමාන nRT දානවා එක අවස්ථාවට. එතකොට මෙතන පීඩනය දීලා තියෙන 1.12 වැඩි 10.5 පැස්කල් පරිමාව V කියලා ගම අපිට ඒකක දීලානේ අපි ඕනන්නේ V ඝන මීටර කියලා ගත්තත් කමක් නැහැ. එතකොට මෙතන මවුල ගාන විදිහට ගන්නේ ඔක්සිජන් 3.2 ග්‍රෑම්. ඒ කියන්නේ O2 වල මෞලික ස්කන්ධය 32යිනේ. එහෙනම් මෙතන ඔක්සිජන් මවුල ගාන එන්නේ කීයද? මෙතන O2 3.2 කියන්නේ ඔක්සිජන් මවුල 0.1ක් තියෙනවා කියන එකනේ. එහෙනම් මෙතන අපි දානවා 0.1 මවුල තියෙනවා. R එහෙමම දා ගන්නවා. T කියන එක අපි 273 කෙල්වින් විදියට දා ගන්නවා. මම මේක අංක 1 කියලා ගන්නවා. ඊළඟට දෙක අවස්ථාවට හරිද? දෙක අවස්ථාවටත් PV සමානයි nRT දානවා අපි. එතකොට මේ වෙලාවේ පද්ධතියේ පීඩනය අපිට දීලා තියෙන්නේ 1 ATM කියලා. කියන්නේ එක වැඩි කිරීම 10.5 පැස්කල්. පරිමාව දැන් 2ක් V ඝන මීටර වෙනවා. ඇයි භාජන දෙකකට සම්බන්ධ වුණානේ. මෙතන මවුල ගාන අපි දැනට දාගමුකෝ මෙහෙම. දැන් මෙතන එන්නේ 0.1 මවුල එනවා. කවුද ඔක්සිජන්? මෙයාගෙත් මවුල ගානක් එනවනේ. අපි ඒක පස්සේ බලමු. මම මෙතනට n total කියලා දැන් දාගන්නම්කෝ. n total RT. T වෙනකොට මම දාන්නේ දැන් 273 නෙමෙයි 273ට තව 17ක් එකතු කරනවා. ඒතර එන්නේ 290යි නේද? 290යි කෙල්වින් කියලායි එන්නේ. මේක අංක 2 කියලා දාගන්නවා. දැන් මම මොකද කරන්නේ? මේ එක බෙදනවා දෙකෙන්. එක බෙදුවම දෙකෙන් බලන්න. මෙතන එන්නේ 1.12 බෙදීම මෙතන ඉන්නේ එක වැඩි කිරීම 2 එන්නේ. අයි මේක 10.5 කැපිලා යනවා. VTV කැපිලා ගිහලා මෙතන 2 එන්නේ. හරිද? එතකොට සමානයි. මෙතන ඉන්නේ 0.1 වැඩි කිරීම 273 බෙදීම n total වැඩි කිරීම 290. මෙතන අපි කෙල්වින් මෙතන කෙල්වින් කියලා දාගමු. හරි. එතකොට n total එක සමානයි කියලා එනවා ළමයි. n total එක සමාන වෙනවා. එතකොට 0.1 වැඩි කිරීම 273 වැඩි කිරීම 2 බෙදීම 1.12 වැඩි කිරීම 290යි මවුල. ඔහොම තමයි උත්තරේ එන්නේ. n total වල අගේ බලමු කී දෙන්නේ කියලා අපි. බිංදුව 1.68යි කියලා එනවා. හරි. n total එක සමාන 0.168යි මවුල කියලා එනවා. එහෙනම් n x සමානයි කීයද එන්නේ? n x සමානයි 0.168න් අඩු වෙනවා 0.1 මවුල නේ. 0.1 මවුල. ඒතර 0.068යි මවුල එනවා. එහෙනම් ළමයි එයි මෙතන 0.1ක් තියෙනවනේ O2 මවුල ගන්න එක වෙනස් වෙන්නේ නැහනේ. O2 මවුල ගාන 0.1 වෙනස් වෙන්නේ නැහැනේ නේද? එහෙනම් nx සමානයි m බෙදීම mx. දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයනේ. මවුල ගාන සමාන වෙනවා මොකටද? දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයට. එහෙනම් අපිට ඕනේ mx එක. එහෙනම් mx එක සමානයි. දීලා තියෙන ස්කන්ධය 3 ග්‍රෑම් බෙදීම 0.08යි මවුල. සුළු කරලා බලමු උත්තරේ එනවද කියලා. මොකක්ද එන උත්තරේ කියලා. 3 බෙදීම 0.06යි 8. ඔව්. උත්තරයක් එනවා ළමයි 44යි කියලා. 44යි 0.1ක් වගේ එනවා. මවුලයට ග්‍රෑම් වලින්. හරි. දැන් මම මේ ගාන ඇත්තටම ගොඩාක් පරණ සිලබස් එකක දුන්න ගානක්. ඊට පස්සේ බලන්න ආය දරුවනේ දීලා තියෙනවා මේ ටියුට් එකේ මේ කොළපාට ටියුට් එකේ මේ 10 වෙනි ගාන. 10 වෙනි ගාන හොඳට කියවලා බලලා ඕගොල්ලෝ මේ ගාන තනියම කරලා බලන්න
මේ ගානේ දැන් මම හදපු ගානේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇත්තටම ගාන හදපුවම තේරෙයි මේක ළම ඇත්තටම මේ 2011 ඒලවල විභාගයට දුන්න ගාන තමයි මේ 10 වෙනි ගාන. දැන් මේ ගාන කරපුවම ඔයගොල්ලන්ට තේරෙයි අර කරින් අරුද දුන්න ගානම නෙමෙයි මේ දීලා තියෙන්නේ කියලා. උත්තරේ ඉන්නේ හරියටම සුළු වෙලා 44ක් කියලායි එන්නේ. ඉතින් අර මට කියන්න දෙයක් නැහැ. ඒ ගාන මම හදන්න යන්නේ නැහැ. ගෙදරදී හදලා බලන්න මොකක්ද උත්තරේ එන්නේ කියලා. මම හිතනවා ඔයගොල්ලන්ට ඉතාලම පහසුවෙන් මේක කරගන්න පුළුවන් වෙයි ගෙදරදී. හරි. රයිට්. ඒ කියන්නේ ටියුට් එකේ 10 වෙනි ගානේ. ඒතර පරණ ගණන් හදන එකේ තියෙන වාසිය තමයි මොකක්ද? පරණ ගණන් හැදුවාම ඒවායේ නේද? ඒ ආభాෂය ඔයගොල්ලන්ට ලැබුණම අලුතෙන් ගානක් හදපු මේ දකූ ගමන් ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේක කලින් මම මේ වගේ ගානක් හදලා තියෙනව නේද කියලා. හැබැයි දැන් මෙතන වෙලා තියෙන එක නෙමෙයි. කලින් හදපු ඒ ගානම ඒ දීපු ඒ ගානම තමයි ආයෙ පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙන්නේ. උත්තරේ ඒකමයි එන්නේ. පැහැදිලිද? හරි. ඒ නිසා පාස් පේපර්ස් කරන එක ඉතාමත් වැදගත් වෙන්නේ ওই හේතුව හින්දා. දැන් අපි ඊළඟට කරන්න යන්නේ මේ ටියුට් එකේම 3 A වල රෝම ඉලක්කම් 2. හරි. 3 A වලම රෝම ඉලක්කම් 2. මෙන්න මෙහෙම කියනවා. හයිඩ්‍රජන් වායුව ග්‍රෑම් 4ක් සහ හීලියම් කිසියම් ස්කන්ධයකින් සමන්විත වායු මිශ්‍රණයක් උෂ්ණත්වය 273 සෙල්සියස් හා පීඩනය 2 වැඩි කිරීම 10.5 පැස්කල් යටතේ තබා ඇත. වායු මිශ්‍රණය තවදුරටත් හයිඩ්‍රජන් 5 ග්‍රෑම් එකතු කර මේ නව මිශ්‍රණය සාවූපී තත්වයට ගෙන එන ලදී. එවිට නව පරිමාව ආරම්භක පරිමාවමින් දෙගුණයක් වන බව සොයා ගන්නා ලදී. මිශ්‍රණයේ තිබෙන හීලියම් ස්කන්ධය ගණනය කරන්න. හොඳයි. මේකත් හොඳම වැඩේ තමයි මුලින්ම රූප සරහනක් ඇඳ ගන්න එක. අපි රූප සරහනින් වැඩේ පටන් ගමු. ඔන්න බලන්න හයිඩ්‍රජන් වායුව H2 ගෑස් අපිට දීලා තියෙනවා 4 ග්‍රෑම් සහ හීලියම් ස්කන්ධයක් දීලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ කොච්චරක්ද ස්කන්ධය කියලා. වායු මිශ්‍රණයක් උෂ්ණත්වය 273 සෙල්සියස් සහ පීඩනය අපිට දීලා තියෙනවා 2 වැඩි කිරීම 10.5 පැස්කල් නැත්නම් වර්ග මීටර නිව්ටන් කියලා යටතේ තබා ඇත. වායු මිශ්‍රණයට තවදුරටත් හයිඩ්‍රජන් 5 ග්‍රෑම් එකතු කර. මොන ඊළඟ අවස්ථාවේදී තවත් හයිඩ්‍රජන් 5 ග්‍රෑම් එකතු කරලා තියෙනවා. එතකොට දැන් තිබිච්ච 4ට තමයි තව 5ක් එකතු වෙන්නේ. එහෙනම් සමස්ත ස්කන්ධයේ 9 ග්‍රෑම් වෙනවා. එතකොට හීලියම් ගෑස් කියන එකේ වෙනසක් නැහැ. ඒක එහෙමම තියෙනවා නේ. සාවූපී තත්ත්වයට ගෙනලාදී සමත උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් බිඳුව සම්මත පීඩනය කියන්නේ ළමයි එක වැඩි කිරීම 10.5 පැස්කල්. එතකොට එවිට නව පරිමාව ආරම්භක පරිමාවමින් දෙගුණයක් වන බව සොයා ගන්නා ලදිලු. දැන් එතකොට මේකේ පරිමාව ගණන් ඩෙසිමීටර් අපි ගණ මීටර් v කියලා ගමුකෝ. එහෙනම් මේකේ පරිමාව 2යි v ඝන මීටර් වෙලා තියෙනවා. හරිද? මිශ්‍රණයේ තිබෙන හීලියම් ස්කන්ධය ගණනය කරන්න කියලායි කියන්නේ. අපි මුලින්ම එක අවස්ථාවට මෙතන මම මේක එක පද්ධතිය මේක දෙක පද්ධතිය කියලා දාගන්නම්. එක පද්ධතියට PV සමාන nRT යෙදීම. හරි. එක පද්ධතියට PV සමාන nRT යොදනවා. එතකොට මෙතන එන්නේ 2 වැඩි කිරීම 10.5 පැස්කල් වැඩි කිරීම v අපි ඝන මීටර කියලා ගමු. මෙතන මවුල ගාන ඉන්නේ ඇත්තටම H2 මවුල ගාන එනවා. හරි H2 මවුල ගාන එනවා. H2 වල මෞලික ස්කන්ධ දෙකක් නිසා මවුල දෙකයි එන්නේ. 4ක බෙදුනම දෙකෙන් එයාගේ මවුල දෙකක් කියලා එනවා. එතකොට හීලියම් මවුල ගන්න අපි දන්නේ නැහැ. අපි ඒකෙන් හීලියම් කියලා දාගමු. වැඩි කිරීම R වැඩි කිරීම උෂ්ණත්වය 273 සෙල්සියස් කියන්නේ 273 වැඩි කිරීම 2යි කෙල්වින් කියලා අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ 273ට තව 273ක් එකතු වෙන්න එපා. ඒක අපිට මට පොඩ්ඩක් ලේසි වෙන්න මම 273 වැඩි කිරීම 2යි කියලා දාගත්තා. හරි. එතකොට ඊළඟට දෙවන පද්ධතියට ආය යොදනවා අපි PV සමානයි nRT. දෙවන පද්ධතියට PV සමානයි nRT යෙදීමෙන්
එයාගේ පීඩන එක වැඩි කිරීම 10.5 පැස්කල් පරිමාව 2ක් v ඝන මීටර් වෙලා තියෙනවා. දැන් මෙතනදී 9 ග්‍රෑම් තියෙනවා කියන්නේ හයිඩ්‍රජන් මවුල ගන්න 4.5ක් වෙනවා. හීලියම් මවුල ගන්න වෙනසක් වෙන්නේ නැහැ. n හීලියම් කියලා ඔහොමම දා ගන්නවා අපි. හරි. මෙතන මවුල වලින් එන්නේ mol. හරි. r අපි ඔහොමම දාගමු. මෙතන උෂ්ණත්වය 273යි කෙල්වින් එන්නේ. සෙල්සියස් බිඳුවයිනේ. දැන් මේක මම අංක 1 කියලා ගන්නවා. මේක අංක 2 කියලා ගන්නවා. දැන් මේක නේ 1 2කින් බෙදන්න අවශ්‍ය නැහැ. මට පේන අපේ සම්බන්ධතාවය බලන්න. 2 වැඩි 10.5යි මෙතනත් නේ. 1 වැඩි 2 කියන්නේ 2 වැඩි 10.5ම තමයි එන්නේ. ඒ නිසා මට මේක මෙහෙම දාන්න පුළුවන් වුණා. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමානයි කියලායි. මෙතන 2 වැඩි 10.5යි v මෙතනත් 2 වැඩි 10.5යි vමයි එන්නේ. එම සම්බන්ධයක් ගත්තොත් එම 2 ධන n හීලියම් වතාවක් r වතාවක් 273 වැඩි කිරීම 2 බෙදීම මේ සමානයිනේ සමාන කිරීමනේ කරේ සමානයි 4.5 ධන n හීලියම් වතාවක් r වැඩි කිරීම 273යි. අර පළමු වතාවට ආදේශ කරනකොට අනිවාර්යයෙන්ම අපි එක එකලා ආදේශ කරන එක වඩා හොඳයි. එතකොට දැන් බලන්න 1යි 2යි සමාන කරපුවාම ඔයගොල්ලන්ට පේනවා r කැපිලා යනවා. මේ 273 කැපිලා ගිහලා මෙතන දෙකක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මෙතන එනවලම දෙවරක් දෙක 4 ධන 2යි n හීලියම් සමානයි මෙතන එන්නේ 4.5 ධන n හීලියම් කියලා. එහෙනම් එතකොට බලන්න n හීලියම් සමානයි කීයද එන්නේ 0.5යි මවුල. n හීලියම් එන්නේ 0.5යි මවුල කියලා. හරිනේ සුළු වුණාම නේද මෙතන 4.5න් 4ක් ගියාම 0.5 වෙනවා. n හීලියම් මේ පැත්තට ආපම n හීලියම් වෙනවා නේ. 2යි n හීලියම් වලින් අඩු වෙලා. එතකොට එහෙනම් අපි දන්නවා එතකොට ළමයි n හීලියම් සමානයි දීලා තියෙන ස්කන්ධයේ බෙදීම හීලියම්ගේ මෞලික ස්කන්ධය. අපෙන් අහන්නේ දීලා තියෙන ස්කන්ධය කොච්චරක්ද කියලානේ. එහෙනම් n හීලියම් කියන්නේ අපි දැන් දන්නවා 0.5යි මවුල කියලා. එයාගේ මෞලික ස්කන්ධය 4යි gm මොල් ඍණ 1යි. එහෙනම් එන්නේ 2යි ග්‍රෑම් කියලා උත්තරේ එනවා. මම හිතනවා වඩා තාමත් පැහැදිලි කියලා මේක කරපු විදිය අඩුපාඩු දිනන ඔයගොල්ලෝ හදා ගන්න. හරි මොකද ඔයගොල්ලෝ කලින් ගන්න හදන්නේ නැති කියලා මම හිතනවා. අඩුපාඩු දිනන දැන් හදා ගන්න. හොඳයි දරුවනේ. අපි ඊළඟට දැන් කරන්න යන්නේ මේක ඇත්තටම මේ ප්‍රැක්ටිකල් එකක් සම්බන්ධ වෙච්ච ගානක් ටියුට් එකේ මේ 4B කොටස. හරි ටියුට් එකේ 4B කොටස. මෙන්න මෙහෙම කියනවා. මේ ප්‍රශ්න කොටස අපොස උසස් පෙළ ශිෂ්‍යයන් විසින් වායුවල මෞලික පරිමාව පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම හා සම්බන්ධ වේ. දැන් මේ මෞලික පරිමාව හොයන ප්‍රැක්ටිකල් එක තියෙන වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒක කවුරු හරි මේක බලලා නැත්නම් තාම ඔයගලන්ට පුළුවන් ඔක්සිජන්ගේ මෞලික පරිමාව හොයන වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයගලන්ට අවශ්‍ය කරන ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් මේ ගාන හදන්න අවශ්‍ය කරන. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මං ගාන හදන්න කලින් ඔයගොල්ලෝ දැන් මේ ගාන හදලා බලන්න කොහොමද උත්තරේ එන්නේ කියලා මේකට. හරි. දැන් බලන්න එතකොට මේක දීලා තියෙනවා ස්කන්ධය 1.5 ග්‍රෑම් වන කැල්සියම් කාබනේට් නිදර්ශකයක් රත් කර උෂ්ණත්වය 27 සෙල්සියස් හා වායුගෝලීය පීඩනය 750 රසදිය මිලිමීටර යටතේදී CO2 වායුව 360 මිලිලීටර රැස් කර ගන්නා ලදී. ඉහත දත්ව අනුව SAUPD CO2 මෞලික පරිමාව ගණනය කරන්න. එතකොට දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. රසදිය මිලිමීටර වලින් තමයි මෙයාගේ පීඩනය දීලා තියෙන්නේ 750යි කියලා. එතකොට රසදිය මිලිමීටර වලින් සම්මත පීඩනය වෙන්නේ 760යි රසදිය මිලිමීටර. හරි? 760යි. මම පොඩ මේ බෝඩ් ඉස්සෙල්ලා මකලා ඉන්නන්නේ. හරි. එතකොට සම්මත පීඩනය වෙන්නේ 760යි රසදිය මිලිමීටර තමයි. හරි. දැන් මෙතන කරන්න දෙයක් නෑ අපිට මේ අගයන් භාවිතා කරලා මේ ගාන කරමු. ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට බලන්න අපිට දීලා තියෙනවානේ 1.5 ග්‍රෑම් වන කැල්සියම් කාබනේට්. මුලින්ම අපි හොයාගමු කැල්සියම් කාබනේට් මවුල. CaCO3 solid මවුල සමාන වෙනවා 1.5 බිඳුවයි ග්‍රෑම් අපි බෙදනවා
කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය CN. එතකොට එන්නේ ළමයි 1.5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල. දැන් අපි ගත්තොත් එහෙම කැල්සියම් කාබනේට් වල තාප වියෝජනය මෙහා තාප වියෝජනයෙන් ලබා දෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ගැහැට ස්ටොයිකියෝමීටර් එකට එක නිසා. එතකොට කැල්සියම් කාබනේට් 1.5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල වලින් ලැබෙනවා. CO2 1.5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල. හරිද? දැන් එතකොට අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම. සෙල්සියස් 27 දී CO2 ගෑස් හි මෞලික පරිමාව CO2 ගෑස් අපි මුලින්ම හොයාගමු. CO2 ගෑස් හි 1.5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුලවල පරිමාව සමානයි කීයද එන්නේ? අපිට දීලා තියෙනවා 360යි මිලිලීටර් කියලා. එහෙනම් එම නිසා අපිට කෙලින්ම ගන්න පුළුවන් සෙල්සියස් 27 දී CO2 හි මෞලික පරිමාව 27 දී CO2 හි මෞලික පරිමාව සමාන වෙන්නේ 360 බෙදීම 1.5 වැඩි 10 ඍණ 2යි මවුලයට මිලිලීටර වලින් මෙච්චරක් එනවා. හරි. අපි කොහොමම තියාගමුකෝ. එතකොට එහෙනම් එම නිසා SaUPD CO2 ගෑස් හි මෞලික පරිමාව V2 නම් අපි දන්න සංයුක්ත වායු සමීකරණය P1 V1 යට T1 සමානයි P2 V2 යට T2 දාන්න තියෙන්නේ. එතකොට P1 කියන්නේ අපිට මුලින් දීලා තියෙන පීඩනය කීයද? 750යි. රසදිය මිලිමීටර්. ඒ වෙලාවේ පරිමාව අපිට දීලා තියෙන්නේ. එතකොට මෞලික පරිමාවනේ. ඒ වෙලාවේ මෞලික පරිමාව තමයි මේ තියෙන්නේ. අපිට ඕනේ මේක සුළු කරලා ගන්නත් පුළුවන් මේ වෙලාවේ මෞලික පරිමාවනේ. 360 බෙදන්න තියෙන්නේ 0.0.1යි 5න්. ඒතර එන්නේ 24000 කියලා අපිට එන්නේ මිලිලීටර වලින් 24000 මිලිලීටර කියලා එනවා මෙතන. හරි. එතකොට දැන් මෙතන එහෙනම් අපි එක දාගමුකෝ. V1 විතර 24 වැඩි කිරීම 10.3 මිලිලීටර කියලා ගමු. බෙදීම T1 විදියට අපිට දාන්න පුළුවන් මේ වෙලාවේ දීලා තියෙන උෂ්ණත්වය 300යි කෙල්වින්. එතන P2 අපි දැන් නේ සම්මත මේ පීඩන විදියට ගන්න 760යි රසදිය මිලිමීටර්. ඒ වෙලාවේ පරිමාව තමයි හොයන්නට ඕනේ V2 අපි හොයන්නට ඕන එක T2 273යි කෙල්වින්. එහෙනම් බලන්න එතකොට එනවා V2 සමානයි 750 වැඩි කිරීම 24 වැඩි 10.3 වැඩි කිරීම 273 බෙදීම 760 බෙදීම 300යි මේක මිලිලීටර වලින් තමයි උත්තරේ එන්නේ. බලමු සුළු කරලා කී දෙන්නේ කියලා. එතකොට 750 වැඩි කරනවා 24 වැඩි කිරීම 273 එක බෙදනවා අපි 760 හයි බෙදනවා 300 21.55 වැඩි කිරීම 10.3යි මිලිලීටර නැත්නම් 21.55 ගාන ඩෙසිමීටර. එහෙම නැත්නම් 21.55 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර වලින් උත්තරේ එනවා.
හරි දැන් අපි සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන අගේ දරුවනේ මේක එන්නේ 22.41 නේ. අපි අපේක්ෂා කරන අගේ වෙන්නේ 22.41. නමුත් දැන් මෙතන ලැබිලා තියෙන අගේ කීයද? 21.55. අපෙන් එතකොට අහනවා හරි අපෙන් අහනවා ඔබට ලැබෙන උත්තරය සහ අපේක්ෂිත සම්මත අගය අතර වෙනසක් ඇතිවීම සඳහා හේතු පහක් පැහැදිලිව හා වෙන්වෙන්ව ඉදිරිපත් කරන්න. එකක් තමයි අපි හිතුවා මේ කැල්සියම් කාබනේට් සංශුද්ධයි කියලා. අපිට කියලා නැහැනේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 1.5ක් තියෙනවා. ඒක සංශුද්ධයි කියලා දීලා නැහැනේ. එහෙනම් අපිට බය නැතුව කියන්න පුළුවන් එක දෝෂයක් තමයි කැල්සියම් කාබනේට් සංශුද්ධ නොවීම. ඊළඟ කියන්න පුළුවන් කැල්සියම් කාබනේට් සම්පූර්ණයෙන්ම වියෝජනය නොවීම. නේ 1.5 සම්පූර්ණයෙන්ම වියෝජනය වුණේ නැත්නම් එහෙම. ඊළඟට අපිට කියන්න පුළුවන් මෙම උෂ්ණත්වයේදී CO2 ගෑස් පරිපූර්ණ වායුවක් ලෙස ක්‍රියා නොකිරීම. අපි CO2 පරිපූර්ණයි කියලා හිතලානේ ගාන හැදුවේ. අපිට එන උපකල්පනය කරලේ ඒක පරිපූර්ණයි කියලා. මොකද ඇත්තරම මේ උෂ්ණත්වයේදී CO2 ගෑස් පරිපූර්ණ නොවීම. ආයිලන්න පුළුවන් මෙම පීඩනයේදී CO2 ගෑස් පරිපූර්ණ නොවීම. ඇත්තට මේ අවුරුද්දේ මාකින් ස්කීම් එකේ මේ දෙක වෙන වෙනම පිළි අරන් තියෙනවා. ඒ කියන්නේ මේ පීඩනයේදී CO2 පරිපූර්ණ වායුවක් වෙන්නේත් නැහැ. මේ උෂ්ණත්වයේදී CO2 පරිපූර්ණ වායුවක් වෙන්නේත් නැහැ කියන එක දෙකම වෙන වෙනම උත්තර දෙයක් විදිහට පිළි අරගෙන තියෙනවා. තව අපිට කියන්න පුළුවන් සෑදෙන CO2 වලින් කිසියම් ප්‍රමාණයක් ජලයේ දියවීම. මේ මේක ජලයේ නේ තුලින් මේක එක්ස්ප්‍රෙස් කරගන්න. ඒතර CO2 ජලයේ දියවීමේ ප්‍රමාණය වැඩිනේ O2 වලටත් වඩා නේ. එතනත් දෝෂයක් වෙන්න පුළුවන්. ඊළඟට මොකක්ද? ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සඳහා ශෝධනයක් සිදු නොකිරීම. අපි මේ ගාන හදනකොට ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයට ශෝධනයක් සිදු කරලා නැහැ. අන්න ඒ නිසා දරුවනේ ඒකත් අපිට ගන්න පුළුවන් මොකක් විදියටද? ඒකත් අපිට ශෝධනයක් විදියට ගන්න හැකියාව තියෙනවා. හොඳයි. දැන් මේ ටියුට් එකේම ඊළඟට තියෙනවා C කොටස. ඒ කියන්නේ 4C. දැන් මේකත් ගොඩාක් අය මම දැකලා තියෙනවා PV සමාන NRT දාලා ලොකුනේ වටයක් ගිහිල්ලා හදලා තියෙනවා මේ ගාන. මම ඉතාමත්ම කෙටි ක්‍රමයකට මේ ගාන ඔයගලන්ට දැන් හදලා පෙන්නන්නයි යන්නේ. බලන්න මෙන්න මෙහෙම කියනවා. 4C එක්තරා නිත්‍ය පරිමාවක් ඇති භාජනයක් තුල හයිඩ්‍රජන් වායුව සහ හීලියම් වායුව තිබේ. සෙල්සියස් බිඳුවේදී මේ භාජනය තුල පීඩනය 0.89 atm විය. මේ භාජනය තුලට CH4 0.03 මවුල ඇතුල් කර උෂ්ණත්වය 107 සෙල්සියස් වනතෙක් භාජනය රත් කරන ලදී. එවිට භාජනය තුල පීඩනය 1.65 atm. කලින් 0.89 atm කියලා කිව්වා. ඒක මම හදලා තියෙනවා ටියුට් එකේ 0.89 වැඩි 10.5 පැස්කල් කියලා. ඊළඟට 1.65 atm කියන එක 1.65 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා මම චෝදනයක් කරලා තියෙනවා. හරි. මේ පරීක්ෂණයේ ආරම්භයේදී භාජනය තුල H2 හි ආංශික පීඩනය හීලියම් හි ආංශික පීඩනයේ මෙන් දෙගුණයක් වුණේ නම් පරීක්ෂණයේ අවසානයේදී භාජනය තුල හීලියම් හි මවුල භාගය ගණනය කරන්න කියලා තමයි අහන්නේ. ඇත්තටම මේක ඉතාමත්ම පහසු ප්‍රශ්නයක්. හැබැයි ගොඩාක් අය මේක PV සමානයි NRT දාලා සංකීර්ණ කරගන්නවා. බලන්න මම මේක PV සමාන NRT දාන්න නැතුව ඕගොල්ලන්ට හදලා පෙන්නන්නම්. මුලින්ම අපි කරන්නේ මීට අදාළ දත්ත ටික ලියා ගන්න එක. බලමු අපි. කියනවා මෙන්න මෙහෙම. එක්තරා නිත්‍ය පරිමාවක් ඇති භාජනයක් තුර හයිඩ්‍රජන් වායුව සහ හීලියම් වායුව තියෙනවා. H2 ගෑස් එකක් තියෙනවා, හීලියම් ගෑස් එකක් තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 0 තමයි තියෙන්නේ. මේ වෙලාවේ පීඩනය 0.89 වැඩි කිරීම 10.5 පැස්කල් පීඩනයක් දීලා තියෙන්නේ. ඊළඟ අවස්ථාවේදී කියනවා මේ භාජනයේ තුලට හරි H2 ගෑසුයි හීලියම් ගෑසුයි ඉන්න මේ භාජනයේ තුලට CH4 ගෑස් දාලා තියෙනවලු 0.03 මවුලත් මේකට දාලා තියෙනවලු.
දැන් භාජනයේ උෂ්ණත්වය මොකක් වෙලා තියෙනවද? 107යි සෙල්සියස් වෙලා තියෙනවා භාජනයේ උෂ්ණත්වය. එතකොට භාජනයේ දැන් පීඩනය මේ වෙලාවේ 1.65 වැඩි කිරීම 10.5යි පැස්කල් වෙලා තියෙනවා. අපිට දැන් ඉතා වැදගත් දත්තයක් දීලා දෙනවා. ආරම්භයේදී භාජනය තුල H2 හි ආංශික පීඩනය එන්නේ pH2 සමානයි P හීලියම් වගේ කීගුණයක්ද? දෙකක් කියලා දීලා තියෙනවා නේද? මේ ගාන මෙතනින්ම හදලා ඉවර කරන්න පුළුවන් විදිහට දත්ත දීලා තියෙන ළමයි. ඊ타මත්ම මේ ගාන පහසු කරවලා තියෙනවා මේ සම්බන්ධතාවය නිසා. හරි බලන්න. දැන් මෙතනදී pH2 සමානයි 2යි P හීලියම් කියලා අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ ආංශික පීඩනය හීලියම්හි ආංශික පීඩනයෙන් දෙගුණයක් වුණේ නම් පරීක්ෂණයේ අවසානයේදී භාජනය තුල හීලියම්හි මවුල භාගය ගණනය කරන්න කියලායි කියන්නේ. රයිට්. භාජනයේ පරිමාණ වෙනසක් වෙලත් නැහැ. අපිට තවත් ලේසි වැඩේ බලන්න. එතකොට pH2 කියන්නේ මොකක්ද ඇත්තටම? x H2 වැඩි කිරීම P total. H2 ගේ මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනය. එතන දෙක වැඩි කිරීම x හීලියම් වැඩි කිරීම P total. මේකෙන් අපිට පේනවා මොකක්ද? x H2 සමානයි 2යි x හීලියම්. XH2 කියන්නේ මොකක්ද? NH2 බෙදීම N total. මම ඔයගොල්ලන්ට තේරෙන්න ඉඳන් මම මෙච්චර මේ දිගට විග්‍රහ කරගෙන යන්නේ. හරි. මෙතන N හීලියම් බෙදීම N total. එහෙනම් නොකිය මොකද්ද මේ කියන්නේ? NH2 සමාන වෙනවා 2ක් N හීලියම් කියන එක. එහෙනම් මෙතන හයිඩ්‍රජන් මවුල ගාන හීලියම් මවුල ගාන වගේ දෙගුණයක් කියන එක තමයි මේ ආංශික පීඩන කතාවෙන් කියලා තියෙන්නේ. හයිඩ්‍රජන්ගේ ආංශික පීඩනය හීලියම්ගේ ආංශික පීඩනය වගේ දෙගුණයක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ වක්‍රාකාරව හයිඩ්‍රජන්ගේ මවුල ගාන හීලියම්ගේ මවුල ගාන වගේ දෙගුණයක් කියන එක. දැන් මේ වැඩේ කොච්චර ලේසිද කියලා බලන්න. එහෙනම් එතකොට තමයි දැන් බලන්න අපිට කලින් P හීලියම් වලගේ අපිට මේ හරි කලින් හීලියම් වල ආංශික පීඩනය අපිට දැන් හොයාගන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ එතකොට අපිට මේ දැන් ආංශික පීඩන සම්බන්ධතාවයත් අපිට වැදගත් වෙනවා. මේකත් මම මෙහෙම දැන් පෙන්වුව ගන්න මේ සම්බන්ධතාව ටික පෙන්වන්නට ඕන නිසා ඒතර ඇත්තටම මේකේ P හීලියම් සමාන වෙන්නේ 0.89 වැඩි කිරීම 10.5යි පැස්කල් බෙදීම 3ට නේ. එයි මෙතන හීලියම් වගේ දෙගුණයක් නේ හයිඩ්‍රජන්. එහෙනම් මුළු ප්‍රමාණය වෙන්නේ එතකොට නේද? මෙතන P හීලියම් වලගේ එන්නේ එතකොට 0.89 බෙදීම 3යි. P total කියන්නේ එතකොට මොකක්ද? P total කියන්නේ P හීලියම් දන නේ දෙකක් P හීලියම් නේ. මට ඕන එකක් පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට. කියන්නේ මෙතන ඇත්තටම මේකෙන් අදහස් වෙන දේ මොකක්ද? P total එක සමානයි නේ. P total එක සමානයි 3ක් P හීලියම් නේද? මේකෙන් අදහස් කරන්නේ ඒක කියන්නේ P total එක සමානයි 3ක් P හීලියම් කියලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. මේ සම්බන්ධතාවය පදනම් කරගෙන P හීලියම් දන දෙකක් P හීලියම්. ඇයි pH2 දන P හීලියම් නේ. එහෙනම් මෙතනදී P හීලියම් වෙන්නේ නේද? මෙන්න මේ යගේ තමයි ආරම්භක අගය එන්නේ. එතකොට දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් ඊළඟට ගොඩනගා ගන්න. මේ P1 V1 යට T1 සමානයි P2 V2 යට T2. කියන්නේ දෙවැනි අවස්ථාවේදී P හීලියම් සඳහා මේ පළමු අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී P හීලියම් සඳහා P1 V1 යට T1 සමානයි P2 V2 යට T2 කියලා දානවා. So පළවෙනි අවස්ථාවේදී හීලියම් වල ආංශික පීඩනය වුණේ කීයද? 0.89 වැඩි 10.5යි පැස්කල් වැඩි කිරීම මෙතන පරිමාව කැපිලා යනවා. මේ කියන්නේ V1 to V2 කැපිලා යනවා. එකම පරිමාවක් නේ.
එහෙනම් 0.89ට 10.5 පැස්කල් බෙදීම ඒ වෙලාවේ උෂ්ණත්වය අපිට දීලා තියෙන්නේ 273යි කෙල්වින් කියලා. P2 කියන දැන් P හීලියම් අපි ඩෑෂ් කියලා දාමුකෝ හරි. දෙවෙනි අවස්ථාවේදී P හීලියම් මෙතන මම ඩෑෂ් කියලාම දා ගන්නවා. P ඩෑෂ් හීලියම් බෙදීම දැන් මෙතන T2 වෙන්නේ එතකොට කීයද ළමයි? මෙතන මේ 107යි සෙල්සියස්. දොර බලන්නකෝ මේ 107ක් එකතු වෙනම 273ට කීයද? 380යි නේ. මෙතන එන්නේ 380යි කෙල්වින් කියලා එන්නේ. කෙල්වින්. එහෙනම් මෙතන P dash හීලියම් සමානයි එන්නේ ළමයි. මෙතන මේ අර 0.89 බෙදීම 3ක් තියෙනවා නේද? මේ 3ත් එන්න ඕනේ මේ 3 කියලා එන්නේ ඒක 0.89 බෙදීම 3 නේ. මෙතන මෙයාගේ පීඩනය වෙන්නේ 0.89 වැඩි කිරීම 10.5 බෙදීම 3 වැඩි 273. ඒතර යන P dash හීලියම් සමානයි එන්නේ 0.89 වැඩි කිරීම 10.5 වැඩි කිරීම 380 බෙදීම 3 වැඩි කිරීම 273යි පැස්කල් වලින්. බලමු සුළු කරලා ඔකේ උත්තරේ කීයද ඇවිල්ලා තියෙන්නේ කියලා. නැත්නම් අපි ඔකවත් ඔහොම තියමු. අපි ඔකත් ඔහොමම තියමු. හරි. සුළු කරන තු ඔහොමම තියලා ඊට පස්සේ අපි දන්නවා මොකක්ද? x හීලියම් සමානයි P dash හීලියම් වැඩි කිරීම මුලින්ම දාමුකෝ මෙවනේ P dash හීලියම් සමානයි x හීලියම් වැඩි කිරීම P total. එහෙනම් x හීලියම් සමානයි P dash හීලියම් බෙදීම P total නේ. මෙයාගේ මවුල භාගය සමාන වෙනවා හීලියම්ගේ ආංශික පීඩනයේ බෙදීම පද්ධතියේ මුළු පීඩනය. ඒතර දැන් පද්ධතියේ P හීලියම් වෙන්නේ මෙන්න මෙයාගේ. හරි. මේක සුළු කරගත්තා නම් ලේසි නිසා මම පොඩ්ඩක් මේක සුළු කරගන්න ළමයි නැත්තම් ටිකක් කරදරයිනේ නේ. 0.89 වැඩි කිරීම 380 ඒක බෙදන්න තියෙනවා 3න්. ඔය බෙදන්න තියෙනවා 273 නුත් නේ. එතන එන්නේ 0.4129 වැඩි 10.5 පැස්කල්. P total එක වෙන්නේ 1.65 වැඩි 10.5 පැස්කල්. ඒතර මවුල භාගයෙන් ඕක තමයි නේද? බලමු කී දෙන්නේ කියලා. 0.4129 අපි බෙදනවා 1.65න් 0.25යි. ආසන්න වශයෙන් ළමයි මවුල භාගය එනවා 0.25 කියලා. කියන්නේ 4න් එකක් කියලා මවුල භාගය එනවා. දැන් මේ ගාන ළමයි PV සමාන NRT දාලා හදන්න පුළුවන්. ඒකට යන කාලයට වඩා ඇත්තට මේකට යන කාලය ගොඩාක් අඩුයි. ඔයගොල්ලෝ මේ ගාන PV සමාන NRT දාලා ගෙදරදී අනිවාර්යෙන් හදලා බලන්න කොච්චර වෙලාවක් යයිද කියලා. ඉතින් ඊට වඩා දරුවනේ ඇත්තට මේ විදියට ගාන හැදුවොත් ඊටාම පහසුවෙන් අපිට උත්තරය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා මේකේ අඩුපාඩු තියෙන අය ඒ අඩුපාඩු ටික දැන් හදා ගන්න.